තෙරුවන් සරණින් සැමසිත මෙත පැතිරී සැමට යහපතක්ම සැලසේවා. සකල ලෝකවාසී සත්වයින්ගේ හිත සුව පිණිස උතුම් ශ්‍රී සද්ධර්මය සානිවේදනය කරන දිදුල මාධ්‍යාලයේ ටීවී දිදුල රූපවාහිනී නාලිකාවේ බෞද්ධ වැඩසටහන් අංශය සදහැ සිතින් ඔබ වෙත ගෙන එන දායකත්ව ධර්මදේශනා පින්කම් මාලාවෙහි තවත් ධර්මදේශනා ආරම්භ කිරීමටයි අප මේ ආකාරයෙන් සූදානම් වන්නේ. මා ප්‍රථමයෙන් ආරාධනා කරන්නේ අද දවසේදී සදැහැති දායකත්වයේ දක්වන සුපින්නතුන්ට පිළිල කරගත් මල්වට්ටිය අමාමෑණී ලෝතුරු බුදු පියාණන් වහන්සේට පූජා කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිරිනමමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නටත්. සුපින්නතුන් අද දවසේදී අපගේ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරස්ථානයේ ආගමික සේවා කෘත්‍යාධිකාරී අභිධර්මාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශ්වර විචිත්‍රභානී ග්‍රන්ථ විශාරද අතිපූජ්‍ය මීවන පලානේ රතනසාර ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන්ම සාදු නාදයක් නම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය වෙනුවෙන් බැතිබර දායකත්වයේ දක්වන්නේ සුද්දෙල්ලාව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක මහෝපාධ්‍යාය දුරන්දර බද්දේගම බුද්ධසාර මහ ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනස්ථ දායක සභාව කරුණාරත්න මෑණියන් සමග පින්කම් සිදු කළ කල්යාණ මිත්‍රශීලී හිතවත් දූදරු පිරිස විසින් ඔවුන් අරමුණු කරගන්නේ සමස්ත ලංකා ශාසන සේවා සංවිධානයේ හිටපු සභාපතිනේ සුද්දෙල්ලාව ආරණ්‍ය සේනාසනයේ ඇතුළු සේනාසන ගණනාවක් නිර්මාණය කිරීම උදෙසා පුරෝගාමීව කටයුතු කළ සදහැවත් එල්පිටියේ කුසුමා කරුණාරත්න මැතිණියගේ තෙමස් පූර්ණ පුණ්‍යානුමෝදනාව කිරීම මෙම ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණු කොට ගන්නවා. ඒ වගේමයි බද්දේගම බුද්ධසාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමට පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. එසේනම් සුපින්නතුන් අද දවසේදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සීලම දෙනා සාදු නාදයක් නංවා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මංජ පමාදට්ඨානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දිවා තපති ආදිච්චෝ රත්තිං ඕභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායි තපති බ්‍රාහ්මනෝ අත්ථ සම්බ මහෝරත්තිං බුද්ධ අත්ථ සම්බ මහෝරත්තිං බුද්ධ තේජස්ස සම්තිකෝති. සදහවත් කාරුණික පින්නතුනි, තුන්ලොවක් නිවාසනහා වදහල අමාමේනි බුදුරජාණන් වහන්සේ ඔබට මට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ බෞද්ධයාගේ අතපොත හැටියට විරුදාවලිය ලද ධම්මපද ග්‍රන්ථයට අයත් වන උතුම් ගාථා රත්නයක් මුල් කරගෙන මේ සදහවත් පින්නතුන්ලට ලංකාවේ බිහි වුණ මුළු මහත් ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා දහම් පණිවිඩය ගෙන යන දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ ධර්ම සංග්‍රහයක් සිදු කිරීමටයි මේ වෙලාවේදී සදී පැහැදී සූදානම් වී සිටින්නේ. අද මේ සිදු කෙරෙන ධර්ම දේශනාමය පින්කම පිළිබඳව මූලික අරමුණු පිළිබඳව මේ අතෝ හැමදෙනාම දැනුවත් වෙලා සිටින්නේ. විශේෂයෙන් මේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කරන්නට යෙදුණා අපේ පැවිදි සහෝදර ගෞරවනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත
පින්කන්දේ දමිතසාර පණ්ඩිත හාමුදුරන් වහන්සේ මේ සදහවත් පින්නතුන්ලාගේ දායකත්වය ඇතිව සිදු කරන්නේ කෘතවේදී පින්කමක්. විශේෂයෙන් මේ පින්කම පිළිබඳව සඳහන් කරද්දී සිහිපත් කළා සමස්ත ලංකා ශාසන සේවා සංවිධානයේ හිටපු සභාපතිනිය සුද්දල්ලාව අරණ්‍ය සේනාසනය ඇතුළු ලංකාවේ පූජනීය ස්ථාන රාශියක් නිර්මාණය කරන්න පුරෝගාමීව කටයුතු කරපු එපමණක් නොව ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයට සමීප කරන්න මහා මෙහෙවරක් කරපු එදා හිටිය විශාකා මාතා වැනි අම්මා කෙනෙක් සිහිපත් කරලා අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ තමයි එල්පිටියේ කුසුමා කරුණාරත්න මෑණියන්. කරුණාරත්න මෑණියන් පිළිබඳව වචනයක් සඳහන් කළ යුතු වෙනවා. මේ මාතාව ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීපු අම්මා කෙනෙක්. එතුමිය තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා විශේෂයෙන් බුද්ධ ශාසනයේ පිහිට මහා සංඝරත්නයේ ආශිර්වාදයේ බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව ඇතිව එතුමිය මුලින්ම හමු වුණා ලංකා විශාල ශාසනික මෙහෙවරක් කරලා අපවත් වී වදාළ හොරපාවිට සිරි ගුණාලංකාර නායක හාමුදුරුවෝ. හැම කෙනෙක්ම හොඳින් අහලා පළපුරුදු කෙනෙක්. උන්වහන්සේ හමු වෙලා එතෙන් සිට තමන්ගේ ජීවිතය වෙනත් මාවතකට දහම් මාවතට යොමු කරගෙන ඇය මේ මුළු මහත් ලෝවාසී සියලු දෙනාගේ සාන්තිය පිණිස විශාල ශාසනික මෙහෙවරක් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු ගමනේදී මේ මාතාවට හමු වුණා අපේ රටේ පහළ වෙච්ච විසිතුරු ධර්ම භාණ්ඩාගාරය. ගල්දුව අරණ්‍යෝගාශ්‍රමයේ වැඩ සිටිය අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ නායක හාමුදුරන් වහන්සේ සහ මහා කම්මඨානාචාර්ය අතිපූජනීය නා වූ යනේ අරිය ධම්මාභිධාන නායක හාමුදුරුවෝ. මුන්වහන්සේලා ඇසුරු නිසුරු කරමින් ශාසනික වත්පිළිවෙත් පුරද්දී මේ අම්මාට හමු වුණා සුවිශේෂී කල්යාණ මිත්‍රයන් වහන්සේ නම. ඒ සුවිශේෂී කල්යාණ මිත්‍රයන් වහන්සේ අද මේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කරපු අපේ ගෞරවනීය ධම්මිස්සාර හාමුදුරන් වහන්සේ ප්‍රධානව අපේ අතිපූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ සුද්දල්ලා වරණ්‍ය යෝගාශ්‍රමය ඇතුළු යෝගාශ්‍රම රාශියක අනුශාසකත්වයේ දරමින් සමස්ත ලංකා ශාසන සේවා සංවිධානය පිහිටුවලා මුළු මහත් ලංකා විවිධ ප්‍රදේශවල මෑත ඉතිහාසයේ විවිධ ගම් පෙදෙස් වලට වැඩම කරලා මාස ගණන් තිස්සේ ගෙන්ගට ධර්ම දේශනා කරමින් සුවිශේෂී මෙහෙවරක් කළ උතුමන් වහන්සේ. දැනට උන්වහන්සේ සුද්දල්ලා අරණ්‍ය යෝගාශ්‍රමයේ වැඩ සිටිනවා. ඒ අරණ්‍ය යෝගාශ්‍රමාධිපති මහා විහාර වංශික ශාම්පාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ මහෝපාද්‍යය
එම වනවාස සංඝ මූලස්ථානයේ ආරම්භ කළ ශ්‍රී ඥානානන්ද පරිවේනස්ථානයේ ප්‍රථම පරිවේනාධිපතින් වහන්සේ, ඒ වගේම ප්‍රථම මහා ලේකාධිකාරීන් වහන්සේ, අතිපූජනීය නම කියන්න අවසරයි අපේ අතිපූජනීය බද්දේගම ශ්‍රී බුද්ධ සාරාභිදහාන නායක හාමුදුරුවෝ. මේ නායක හාමුදුරුවන් වහන්සේ හමුවීමත් එක්ක කරුණාරත්න මෑණියන්ගේ ජීවිතය අපි හැමෝටම අම්ම කෙනෙක් වුණා. මං හිතන්නේ මේ රටේ පහළ වෙච්ච දුර්ලභ කාන්තා රත්නයක්. පුතණුවන් තුන්පලක් අපි කතා කරන විදිහට ජගත් මල්ලි, දීප්ති මල්ලි, ඒ වගේම අශෝක මල්ලි, මේ තුන්පල හදා වඩාගෙන ඒ තුන්පලට මේ මහ පොළොවේ දෙපයින් නැගී සිටින්න අවශ්‍ය කරන සියලු ශක්තිය දීලා, ඒ අතර වාරදී තමන්ගේ සාංසාරික විමුක්තිය පිණිස අපේ අතිපූජනීය බුද්ධසාර නායක ස්වාමීන් වහන්සේ සමග අත්වැල් බැඳගෙන කරපු මෙහෙවර අකුරු කරන්න බැරි තරම්. තමන්ගේ ධනයද, තමන්ගේ ශ්‍රමයද, තමන්ගේ කාලයද සියල්ල වැය කරමින් සේනාසන හැදුවා පමණක් නෙවෙයි, මේ මහා සංඝ රත්නයට පිරිමහින මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලාට මේ සමාජය තුළ නිර්භයව ඊටාම ගෞරවයෙන් ජීවත් වෙන්න ශක්තිය දීපු අම්මා කෙනෙක්. ඒ අම්මා අපට දීපු එක දායාදයක් මේ ඉදිරියේ වැඩ සිටින්නේ ධම්මිතසාර පඬිතු හාමුදුරුවෝ. වසර 30 ගණනකට පසුව ලංකාවේ ප්‍රථම වරට ශ්‍යාම රාජ ත්‍යාගය හිමි කරගත්තේ අපේ හාමුදුරුවෝ වයස අවුරුදු 22ක් වැනි කාලයකදී. උන්වහන්සේට අද මෙතෙන්ට එන්න මඟ පෑදී මේ සදාදරණීය අම්මා කරුණාරත්න මෑණියෝ. ඒක අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ සිහිපත් කරන්නේ කඳුළු පිරිදෙනෙදී. බොහෝම සත්පුරුෂ ගුරු ගෞරවයෙන් පිරුණු හදවතක් ඇති හාමුදුරු නමක්. අපේ ශාසනයට අද අවශ්‍ය වෙලා තියෙනවා මේ වගේ අතිවරයන් වහන්සේලා. එතකොට මේ කාරණයක් මුල් කරගෙන මේ මෑණියන් වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරන්න ගියොත් මට බණ කියන්න කාලය නැති වෙයි. අද මේ සඳහා දායකත්වයේ දරමින් සිටින අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධානව මෑණියන්ගේ ජීවිතයට ලං වෙලා මෑණියන්ගේ කටින් දුවේ පුතේ කියලා කතා කරපු ආදරයෙන් මෑණියන් වහන්සේව රැකබලාගත්තු පිරිසක් අද මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්නේ. තවත් බොහෝ පිරිස ඉන්නවා ලංකාව පුරා. ඒ නිසා ඔයයන් ඇතුළු අපේ හදවතින් මේ වගේ වෙලාවක විහිදිලා පැතිරිලා යන්නේ මේ වගේ සමාජයට, ජාතියට, ශාසනයට, රටට පිරිමහින මහා ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, කරුණාවන්ත කරුණාරත්න මෑණියන් වැනි උතුම් මෑණියන් වහන්සේලා මේ සමාජයට තව තවත් දායාද වේවා කියලා. ඒ අනුව මේ පින්කමේ අපි අදිෂ්ඨාන කරන්නේ මිය පරලොව යන්නට යෙදුන ඒ ආදරණීය කරුණාරත්න මෑණියන් වහන්සේට තමන්ගේ සියලු යහපත් සංකල්පනා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන
අපසතු සියලු පුණ්‍ය ශක්තියත් අනුමෝදන්ව සාංසාරික ජීවිතය සැපවත් කරගෙන තව තවත් පාරමී ධර්මයන් පුරලා මතු දින එතුමිය බලාපොරොත්තු වන බෝසත් ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ උදාාර සංකල්පනාවෙන් අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඒ අතින් දිදුල රූපවාහිනියත් හරි වාසනාවන්තයි. මේ වගේ අම්ම කෙනෙක් වෙනුවෙන් කරන ධර්ම දේශනාවක් දිදුල රූපවාහිනිය මේ මුළු මහත් ලෝකයටම දහම් රසය බෙදන ධර්ම භාණ්ඩාගාරයක්. ඉතින් ඒ තුලින් තමයි අද මේ නිර්මල බණපදය බෙදා දෙන්න සූදානම් වෙන්නේ. එහෙමනම් ඒ මෑණියන් පිළිබඳව කියද්දී වචනයක් සඳහන් කරන්න ඕනේ. ඇය මට මතකයි එක අවස්ථාවක ඇය බලන්න ගිය වෙලාවේදී ඒ අම්මා මට කවි කොලයක් දෙනවා. මේ කවි කොලේ ඇයගේ ජීවිත කතාව ලියලා තියෙනවා. දක්ෂ කිවිඳියක් ඇය. කවුරුත් නොදන්න බොහෝ රහස් තියෙනවා. ඇය දක්ෂ කිවිඳියක්. ඒ වගේම සමාජයට යහපත් දූ දරුවන් රැසක් බිහි කරපු වටිනා ශ්‍රේෂ්ඨ ගුරු මාතාවක්. එපමණක් නොව අන්ධකාරී ජීවත් වෙච්ච මිනිසුන්ට ආලෝකයේ දීපු අම්මා කෙනෙක්. ඔය වචන ටික ඇති අම්ම ගැන හිතන්න. බොහොම දුර්ලභ ජීවිතයක් අපේ හාමුදුරුවනේ. අපේ ස්ථානවලට වැඩියාම අපේ නායක හාමුදුරන්ට වගේම අපටත් දරුවන්ට වගේ හරිම ආදරයක්, කරුණාවක්, ලෙන්ගතුකමක් තිබුණා. හැමදාම හැමෝටම කිව්වේ පව් කරන්න එපා. හැකිතාක් පින් කරහල්ලා. එහෙමයි අපේ කරුණාරත්න මෑණියෝ කිව්වේ. ඒ නිසාම අපේ නායක හාමුදුරුවෝ බුද්ධසාර නායක හාමුදුරුවෝ මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ওই ධර්මචාරිකාවලදී මුළු මහත් ලෝකයටම පණිවිඩයක් දුන්නා. මෑණියන් දීපු වණිවිඩයක්. බුදුන් සරණ කර ගනින් පුතේ දහම් සරණ කර ගනින් පුතේ සංඝුන් සරණ කර ගනින් පුතේ නිවන් දකින් රත්තරම් පුතේ. මෙන්න මෙහෙම අපට දීපු මේ පණිවිඩය අදටත් අපේ හදවත් තුලත් රැඳිලා තියෙනවා. ඔයත් හරි වාසනාවන්තයි. මේ අම්මා වැසුරු කරලා ඒ ගත කරපු කාලය සමහර වෙලාවට ටිකක් සැරයි. ඒ සැර කරන්නේ මොකටද? හැදෙන්න. නිර්මලව කිව යුතු දේ කෙලින් කියපු අම්මා කෙනෙක්. ඒ කාටද කියලා නෑ විශේෂයක්. ඒ වගේම යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒ අදිෂ්ඨානෙ ඉෂ්ට කරගෙන මිසක් පස්ස නොබලපු අම්මා කෙනෙක්. ඒ වගේම බොහොම නීතිගරුකව ජීවත් වෙච්ච අම්මා කෙනෙක්. හැම වෙලාවකදීම හැමෝම දිහා බැලුවේ දරුවන් දිහා බලනවා වගේ. ඉතින් ඒ සදාදරණීය අම්මාට ඇත්තෙන්ම අපි පින් දෙන්න දෙයක් නෑ. ඒ තරම් පින් කඳක්.
ඒ උතුම් මාතාවට සංසාරික ජීවිතය සුවපත් කරගෙන මේ අනන්ත දුක් පිරුණු සසරින් එතරව ලබන අමා නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ටික වෙලාවක් ධර්ම දේශනාවට සමන් දෙමු. අද මේ මාතෘකා කළ ගාථා රත්නය ඊටාම විසිතුරු ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිය ප්‍රධාන විහාරස්ථාන දෙකක් තිබුණා. මොනවාද? සවැත් නුවර දෙවුරම් මෙහෙර සහ පූර්වාරාමය. මේ විහාරස්ථාන දෙකේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ හිටියේ. එතකොට මේ පූර්වාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළේ විසාකා මාතාව. මම ඒකයි කිව්වේ මේ කරුණාරත්න මෑණියන් ගැන කතා කරනකොට විසාකා මාතාවමයි මගේ මතකයට එන්නේ. මොකද ඒ තරම් තමන් හරි හම්බ කරපු දේවල් දරුවන්ට අවශ්‍ය කරන නැගී සිටින අවශ්‍ය ශක්තිය සහ මුලින් දීලා අනෙක් සියලුම ශක්තියෙන් යෙදුවේ ශාසනය වෙනුවෙන්. කරුණාරත්න මෑණියෝ අපේ සේනාසනෙට නිකන් අතවනවා ඉන්නේ නැහැ. මොනවා හරි අරගෙනමයි එන්නේ. එහෙම පුදුම ජීවිතයක්. ඉතින් පින්නතුනි මේ නිසාම මට හිතුණා මේ ධර්ම දේශනාවේදී අද මෙවැනි ගාථා රත්නයක් දේශනා කරන එක වටිනවා කියලා. මොකද බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්නේ. දැන් මේ ගාථා රත්නයෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ දිවා තපති ආදිච්චෝ කියලා. හැබැයි මේ ගාථා රත්නේ විස්තර කරන්න ඉස්සෙල්ලා මම කෙටියෙන් උනත් කැමතියි මේ දේශනා කරන්න මූලික වෙච්ච සිද්ධිය මතක් කරන්න. මේ සවැත් නුවර පූර්වාරාමේ වස්සාන කාලයක් අවසන් වෙච්ච පුරපසළොස්වක් පොහොය දවසේ සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සුගන්ධ කුටියේ. පූර්වාරාමේ සුගන්ධ කුටියේ. සුගන්ධ කුටි දෙකක් තිබුණා. දෙවුරම් මෙහෙරෙත් තිබුණා. පූර්වාරාමෙත් තිබුණා. ඒකට සුගන්ධ කුටිය කියලා කියන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි ඒ කුටිය සකස් කරලා තිබුණේ සඳුන් ලීයෙන්. අනෙක් කාරණය තමයි තුන් ලෝකයේම සිල් සුවඳින් සුවඳවත් කළ අමාමෑණී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කුටිය. ඒ නිසා මේකට සුගන්ධ කුටිය කිව්වා. අදත් ඔය දඹදිව ගියාම නේද? දෙවුරම් මෙහෙරේ සුගන්ධ කුටියේ ටික වෙලාවක් ඉඳලා සිත සංස ගන්නවනේ. එතකොට මේ සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ සිටිනවා. ඔය වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ එලිමහනේ සක්මන් කරමින් ඉන්නවා. මෙහෙම සක්මන් කරමින් ඉන්නකොට පේනතුනේ ආනන්ද හාමුදුරන් වහන්සේට හරීම ලස්සන දර්ශනයක් පේනවා. ඈත බස්නාහිර අහසේ ඉර බැහැගෙන යනවා හරි ලස්සන දර්ශනයක්. වැහි වලාකුළු වලින් තොර වෙච්ච නිල්වන් අහසේ සන්ධ්‍යා කාලේ ඉර බැහැගෙන යනකොට හරි ලස්සනයිනේ. දැන් ඊළඟට ආනන්ද හාමුදුරන් වහන්සේ අනෙක් පස්ස හැරලා බැලුවාම පේනවා නැගෙනහිර අහසේ පුරා හඳ පායගෙන එනවා. ඒ දර්ශනයත් හරි ලස්සනයි. ඒ අතරේදී උන්වහන්සේට පේනවා දෙවුරම් මෙහෙරේ ඉදිරිපස්ස මළුවේ ගසක් යට
කාළුදායි මහරහතන් වහන්සේ භාවනා වඩමින් ඉන්නවා. හරි ලස්සන දර්ශනයක්. ඒ අතරේදී කොසල් මහරජතුමා රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසෙලා මංගල ඇතා පිට නැගිලා දෙවුරම් මෙහෙර කළා. මහ පෙරහැරකින් එනවා. හරි ලස්සනයි. දැන් මේ කාරණා ටික දැකපු ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා මම මේ දැකපු දර්ශනය මගේ බුදුහාමුදුරුවන්ට මතක් කළොත් ලස්සන බණක් කියාවි කියලා. ඒ නිසා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පසුකින් වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මොකද ආනන්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බොහොම ලස්සන දර්ශනයක් දැක්කා. ඒ මොකද්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඈත බස්නාහි රහසේ ඉර බැහැගෙන යනවා. හරි ලස්සනයි. ඈත නැගෙනහිර අහසේ පුරා හඳ පායගෙන එනවා. හරි ලස්සනයි. කාළුදායි මහරහතන් වහන්සේ මළුවේ ගසක් යට සෙවණේ භාවනා වඩමින් ඉන්නවා. හරි ලස්සනයි. කොසල් මහ රජතුමා රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසලා සන්නාහ සන්නද්ධව මහ පෙරහැරකින් ගමන් කරනවා. හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් අහනවා ආනන්ද දිවා තපති ආදිච්චෝ. ආදිච්ච කියන්නේ ඉරට කියන නමක්නේ. ඉර දවල් කාලේ බබලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද රැයටත් ඉර බබලනවද? නැහැ. රත්තින් ඕභාති චන්දිමා. රාත්‍රියට පුරා සඳ බබලනවා. චන්දිමා කියන්නේ පුරා හඳ. රාත්‍රියට පුරා හඳ බබලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ පුරා හඳ දවල් කාලෙටත් බබලනවද? නැහැ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සන්නද්ධෝ කත්තියෝ තපති. කත්තියෝ කියන්නේ ක්ෂත්‍රීය රජවරුන්ට. එතකොට රජ කෙනෙක් රාජකීය ඇඳුම් පැළඳුම් වලින් සැරසෙලා ඔටුනු පළඳගෙන මගුල් ලතා පිට ගමන් කරනකොට හරි ලස්සනයිනේ. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඒ රාජකීය ඇඳුම් පැළඳුම් වලින් තොර වෙලා සාමාන්‍ය මිනිහෙක් හැටියට රජුරෝ ඉන්නකොට රජුරෝ බබලනවද කියලා? නැහැ ස්වාමීනි. ඊළඟට දේශනා කරනවා ජායි තපති බ්‍රාහ්මනු. බ්‍රාහ්මන කියන වචනය එදා ಭಾರತයේ තිබුණා. මේකට බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දුන්නා. නියම බ්‍රාහ්මණයා කවුද? නියම බ්‍රාහ්මණයා පව් බැහැර කළ එක්කෙනාට. එහෙනම් මහරහතන් වහන්සේට නේද? මහරහතන් වහන්සේට කියන නමක් බ්‍රාහ්මණ. බාහිත පාපත්තා බ්‍රාහ්මනෝ. පව් බැහැර කළ හේන් මහරහතන් වහන්සේට බ්‍රාහ්මණ කියනවා. එතකොට මෙතනදී දේශනා කරනවා ජායි තපති බ්‍රාහ්මන. මහරහතන් වහන්සේ උනත් නිතරම බබලන්නේ නැහැ. දැකීමෙන්. බබලන්නේ මොන වගේ වෙලාවටද? භාවනා සුවයෙන් ඉන්නකොට ඕන කෙනෙක් බබලනවනේ. භාවනා කරන්න වාඩි වෙලා ඉන්න මොහොත නිවි සැනහෙන මොහොතක්නේ. ඒ වෙලාව දකින්න එක්කෙනාගේ නෙතටත් ප්‍රිය උපදවනවානේ. අන්න මෙතනදී ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ජායි තපති බ්‍රාහ්මනෝ. මහරහතන් වහන්සේ ධ්‍යාන භාවනා සුවයෙන් වැඩ ඉන්නකොට බබලනවා. අනෙක් වෙලාවට සාමාන්‍ය පැවිද්දෙක් හැටියට ඉන්නකොටත් ඒ බබලීම පේනවද කියලා අහනවා. මේක හිතන්න හොඳ දහමක්. මොකද කෙනෙක් දැක්ක තරමේ තීරණය කරන්න එපා කියන එක.
ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. ජායි තපති බ්‍රාහ්මණ අත්ථ සබ්බ මහෝ රත්තින් බුද්ධෝ තපති තේජසා. දිවා රාත්‍රි දෙකේදීම සෑම සියලු තන්හිදීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බබලනවා මොකෙන්ද? බුද්ධ තේජසින්. අර සියලුම භෞතික බලවත් වස්තුවල ස්වභාවය යටපත් වුණා නේද? දිවා රාත්‍රි දෙකේදීම සෑම සියලු තන්හිදීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ තේජසින් බබලනවා. හිතන්න හොඳ බුදු ගුණයක්, බුදු ගුණ භාවනාවක්. දැන් මේ කාරණේ බලන්න අර දර්ශනය මුල් කරගෙන දේශනා කරපු බණ. දැන් මේ බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රි දෙකේදීම සෑම සියලු තන්හිදීම බබලන බුද්ධ තේජස කුමක්ද? ඒකයි අපිට වැදගත් වෙන්නේ. තේජස කියන වචනේ අපි අහලා තියෙනවානේ. අපි අතර බොහෝ වෙලාවට භාවිතා වෙනවානේ. මොකටද? ඔය සමහර වෙලාවට ටිකක් අපි කියන්නේ ගණන් උස්සලා ඉන්නවා කියලා. ඒ වෙලාවටත් කියනවා නේද? අපෝ යාගේ තියෙන තේජස්. ඒ මොකද්ද? ඒක මාන්නයට කියන නම. දැන් එම්තන මේ මොකක්ද තේජස් කියන්නේ? දෙවියන්ගේ තේජස ගැනත් කියනවා. ඒක නම් ටිකක් බය හිතෙන කතාවක් නේ. මොකක්ද දෙවියන්ගේ තේජස කියන්නේ? දෙවියන්ට තියෙන බය. ඒකනේ ඔය පූජාවල් සකස් කරනකොට බලන්නකෝ කිරිවෙහෙරට ගෙනියන බුද්ධ පූජාවයි දෙවියන්ට ගෙනියන දේව පූජාවයි වෙනස. නේද? කිරිවෙහෙර වහන්සේ ගාවට ගෙනියන සම්බුද්ධ පූජාව මොනවා හරි පුංචි වාදන ටිකකට මොනවා හරි සූදානම් කරගෙන ගෙනහිල්ලා ආසනෙ උඩින් තියනවා. දැන් කතරංග දෙවියන්ග පූජාව ගෙනියනකොට නේද? නාලා පිරිසිදු වෙලා දෙහි ටිකක් එහෙම අත්වල ගාගෙන ඊළඟට අර පූජාවල් බොහොම පිරිසිදුව කහදියරෙන් සෝදලා කොහේ තියාගෙන දරයි යන්නේ? හිස මත තියාගෙන. නැද්ද? හිස මත තියාගෙන යන්නේ. ඔව් අපි දැනගත්තු දේවල්නේ අපේ ගුරු හාමුදුරුව අපට පෙන්නලා දීපු දේවල්. කරුණාරත්න මහණියෝ පෙන්නලා දීපු දේවල් වවා. එතකොට තමයි අපිත් හිතන්න පටන් ගත්තේ. එතකොට බලන්න දැන් මේ කාරණේ සලකලා බැලුවාම අපේ සමාජය තුල මේ පැතිරී ගිහින් තියෙන තේජස කියන කාරණය මොන වගේ එකක්ද? ඊළඟට බලන්න මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා හිතේ තියාගන්න ඉදිරිපත් කරලා මේ ටික කියන්නේ. බුද්ධ තේජස බුදුරජාණන් වහන්සේට තියෙන බයද? නෑ. බුද්ධ තේජස නිසා තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම පූජනීයාති පූජනීය වන්දනීයාති වන්දනීය බවට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ සතුව තේජස් 5ක් තිබුණා. කීයක් තිබුණාද? තේජස් 5ක් තිබුණා. පංච බුද්ධ තේජස. මේ තේජස් 5ට සමාන කළ හැකි කිසිවෙක් ලෝක ධාතුවේ නැහැ. සියලුම සත්වයන්ගේ සියලුම ගුණ නැන එකතෙන් කළත් සියලුම තේජස එකතෙන් කළත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමාන කරන්න බෑ පින්නතුනේ. පළවෙනි තේජස පුණ්‍ය තේජස. මොකද්ද? හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා.
අනන්‍ය තේජස කියන්නේ පින් බලය. බුදුරජාණන් වහන්සේ තරම් පින්වන්ත කෙනෙක් බුදු වෙන්න ඉස්සෙල්ලාම හිතලා බලන්නකෝ. සිදුහත් කුමාරයා හැටියට මෙලොවට උපන්න දවසේ මේ මුළු මහත්තුන් ලෝකෙම නිවිසන වුණා. උන්වහන්සේගේ පින් බලය කියන්න කාලේ මදි. දෙවෙනි කාරණේ පින්නතුනේ ගුණ තේජස. අපි අදත් අපේ ජීවිතයට කරදරයක්, හිරිහැරයක්, වද වේදනාවක් ඇති වුනහම සොයාගෙන යන්නේ ශ්‍රී මහා බෝධි සෙවණ. මේ සෙවණ යට ඉඳගෙන වැලිතලාවේ වාඩි වෙලා අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටිකක් කියලා හිත සනස ගන්න නැද්ද මගේ පින්නතුනේ? බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් වසර 2560 ගාණක් ගෙවිලා. අදත් ඒ බුදු ගුණ ටික කියලා අපි කොච්චර සැනසෙනවද? ඒ ගුණ තේජස. ඊළඟට බලන්න තුන්වෙනි කාරණේ පින්නතුනේ සීල තේජස. සිල්වත්කම. ඒවා අපි කොහොමද කියන්නේ? මේවට මේ පහට වෙන වෙන බණ පහක් කියන්න ඕනේ. සීල තේජස. බුදුරජාණන් වහන්සේගේ සිල්වත් බව ප්‍රකට වෙන ප්‍රධාන කාරණේ ත්‍රිපිටකයේ විනය පිටකය. විනය පිටකය 20000ක් ධර්මස්කන්ධයන්ගෙන් සමන්විතව දේශනා කරපු විනය පද හැම එකකින්ම කලේ ඔබට මට මේ සමාජය තුල උදාර මිනිසෙක් වශයෙන් නැගී සිටින්න, අවබෝධාත්මක මිනිසෙක් වශයෙන් නැගී සිටින්න, හික්මුණු මිනිසෙක් වශයෙන් නැගී සිටින දේශනා කළ කරුණු. ඊළඟට පෙන්වතුනි ධර්ම තේජස. ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය. හැම බණ පදයක්ම සිත සනසන සුළුමයි. සිත අවබෝධය කරාගෙන යන සුළුමයි. පස්වෙනි තේජස ප්‍රඥා තේජස. ප්‍රඥා තේජස අවසාන වශයෙන් පිරිනිවන් මංචකයේදී දේශනා කරන අපට මොකක්ද අවවාදය? වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේන. සියලු සංස්කාර ධර්ම හැම මොහොතේම නැසෙන සුළුයි. මේ ගත වෙන සෙනයක් පාසාම ඔබට මට ලැබී තිබෙන මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධ නැසී යනවා. ගත වෙන හැම මොහොතක් පාසාම නැසී ගොසින් වෙනස් ස්වභාවයන්ටපත් වෙනවා. වය ධම්මා සංඛාරා. ඒ වගේ ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ. ඔර්ලෝසුවේ කරක වෙන තත්පර කටු වගේ හැම තත්පරයක් පාසාම ඇති වුණ තත්පරය නැති වී වෙනත් තත්පරයක් ලබනවා වගේ අපේ ජීවිතයත් හැම සෙනයක් පාසාම තියෙන ස්වභාවය වෙනස් වෙනවා, නැති වී යනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒකනේ අපි අද වෙනස් වෙලා ඉන්නේ පොඩි කාලේ හිටියට වඩා. මේකට තමයි අනිත්‍ය කියන්නේ. හොඳට මතක තියාගන්න. වෙනස් වෙනවා කියන එක නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ නিত্য නොවන කියන එක. නিত্য නොවන කියලා කියන්නේ මේ මොහොතේ ඇති වුණ සංස්කාර මේ මොහොතේම නැසි යනවා. නැසි යනවා, වෙනස් ස්වභාවයකටපත් වෙනවා. මේ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කොට වදාළි තුන්ලොවක් නිවාසනාවදාල ඔබ අප වඳින පුදන ගරු කරන සත්කාර සම්මාන දක්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ උදාර පංච බුද්ධ තේජසින් සමන්විත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන්
අපේ සුද්දල්ලා වරණ්‍ය යෝගාශ්‍රමාධිපති අපේ අතිඋතුම් ගුරු දේවෝත්තම ශ්‍රීමත් බද්දේගම ශ්‍රී බුද්ධ සාරාභිධාන නායක හාමුදුරන් වහන්සේ ප්‍රධානව ගරුතර මහා සංඝරත්නයට මේ මහා ශාසනික මෙහෙවරට තමන්ගේ ධනය ශ්‍රමය කාලය වැය කරමින් කටයුතු කරන සියලුම සදහැවත් පින්නතුන්ලාට අද වැනි දිනක මේ දහම් පණිවිඩය ලෝකයට ගෙන යන මේ දෙදුල බෞද්ධ මාධ්‍ය ජාලයේ පින්වත් පිරිස හැම දිනාට මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාට සියලු සෙනසිල්ල පිණිසම හේතු වාසනා වේවා. සිදු කරගත් උදාාරතර කුසල ධර්ම ශක්තිය සම්බුද්ධ ශාසන ආරක්ෂක දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු වැඩෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. මිය පරලොව යන්නට යෙදුන අපේ ආදරණීය මෑණියන් කුසුමා කරුණාරත්න පින්වත් මෑණියන් වහන්සේ ප්‍රධාන කරගෙන ඔබ අප හැම නමින් මියගිය සිළු ඥාතීන්ට මේ පින් අමා නිවන් පිණිස හේතු වේවා. සිදු කරගත් උදාාරතර පින් බලයෙන් තුනුරුවන් ගුණ බෙලෙන් අපේ අතිපූජනීය බුද්ධ සාරනායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයටත් මේ දහම් පණිවිඩයට අනුග්‍රාහකත්වයේ දක්වමින් දායකත්වයේ ධර්මින් කටයුතු කරන අපේ මේ පින්වත් පිරිස හැම දෙනා ඇතුළු සියලු දෙනාටම සසර දුකින් නිදහස්ව ලබන අමා නිවන් අවබෝධ කරගන්නට වාසනාව වේවා. ittavataච්ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා නිවන් අවබෝධයම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනය තුලින් අර්ථයෙන් ධර්මයෙන් අපට මනාව කරුණු වටහා දෙමින් අපගේ ජීවිතාවබෝධය පිණිස වැදගත් දහම් කරුණු රැසකින් අපව පෝෂණය කළ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරස්ථානයේ ආගමික සේවා කෘත්‍යාධිකාරී අභිධර්මාචාර්ය ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශ්වර විචිත්‍රභාණී ග්‍රන්ථ විශාරද අතිපූජ්‍ය මීවන පලානේ රතනසාර ස්වාමීන් වහන්සේට අපි පින්පෙත් අනුමෝදන් කර සිටිමු. ස්වාමින් වහන්සේ මේ ඉෂ්ට සිද්ධ කරන උදාරතර වූ ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට අවැසි ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනය ලැබේවා. ශාසනික අධිගමන ලබන්නට මේ පින්කම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී මේ පින්කම සාර්ථක කරගන්නට සදැහැති දායකත්වය දැක්වූ සුපිනතුන් සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් පින්පෙත් අනුමෝදන් කරමින් අද දිනේ මේ වේලාවට නියමිත දායකත්ව ධර්මදේශනා පුණ්‍ය කර්මය නිමවටපත් කරන්නටයි අප සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.